සමාජ සංගායනා समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ධර්ම ශ්‍රවණය කරනකොට හැම කෙනෙක්ම තමන්ගේ කය නිසසලව තියනවා වගේ හිතත් නිසසල කරගෙන මේ කරුණ පිළිබඳව ඉතාමත් හොඳ අවධානයකින් යුක්තව ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ලබාගත් මනුස්ස ජීවිතය අස්තිර වූ දෙයක්. හරියට ගහක ඉදුණු ගෙඩියකට හා සමාන දෙයක් විදිහට. ඒක මොන මොහොතේ හෝ ඉදුණු ගෙඩියක ස්වභාවය තමයි බිමට පතිත වන ස්වභාවය. අපේ මනුස්ස ජීවිතයේ ස්වභාවයත් ඕනෑම මොහොතක නැති වී යන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම මරණය පිළිබඳව නුවණැති පුද්ගලයා සිහිපත් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ කිව්වේ ඒකත් එක්කම අපි හිතේ පසුබෑමක් ඇති කරගන්නට නෙමෙයි. පසුගාමී සිතුවිලි සිත තුළ වැඩි කරගන්නටත් නෙමෙයි. අපි කල යුතු දේ කරලා ඉවරද? අපි කල යුතු දේ සඳහා අපේ ජීවිතේ මොනතරම් ඉඩකඩ ප්‍රමාණයක් වෙන් කරලා තියනවද? ඒ වගේම නොසිතූ මොහොතක අපිට යන්න වන ඒ ගමන සඳහා අපි මොනතරම් ප්‍රමාණයකින් සූදානම්ව ඉන්නවද කියන කාරණාව ගැන අපිට මානසිකාරය කරන්නට අවශ්‍ය නිසා තමයි අපිට මේ විදිහට මරණය ගැන සිහිපත් කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් අපි මරණ සතිය පිළිබඳව ගොඩක් වෙලාවට කතා කරනවා. මරණය පිළිබඳව අපි කල්පනා කරන එකයි කියලා හිතනවා. අපිට අද දවසේදී ඕනෑතරම් මරණ සතිය පිළිබඳව අපි මරණය පිළිබඳව දකින්න පුළුවන්කම තිබෙනවා මරණ සතිය නොඋනත්. එතකොට මරණය පිළිබඳව අපි කොච්චර දැක්කත් මරණය පිළිබඳව අපි කොච්චර දැක්කත් අපිට අපේ ජීවිතයේ පැත්ත පේන්නේ නැත්තම් අපි මොනතරම් අකුසල් ප්‍රමාණයක් අපි ප්‍රහාණය කරලා තියනවද? අකුසලයට නැඹුරු නොවි අපිට ඉන්නට පුළුවන් ප්‍රමාණය කොච්චරද? අපේ හිතේ තිබෙන ශක්තිතාවය කොච්චරද කියන එක අපි අවබෝධ කරගෙන නැත්නම් අපි තේරුම් ගන්න නැත්නම් ඒක මරණ සතියක් බවට පත්වන්නේ නැහැ. මරණ භීතිකාව සහ මරණ සතිය කියලා කියන්නේ දෙකක්. මරණ සතිය වඩන කෙනා මරණයට බය වෙන්නේ නැහැ. මරණ සතිය නොවඩන කෙනා තමයි මරණයට බය වෙන්නේ. ඒ නිසා මරණ සතිය කියලා කියන්නේ මරණය ගැන හිත පසුතැවෙනවා කියන එකවත් මරණය ගැන හිත තමන් කළ යුතු දේවල් නොකර ඉන්නවා කියන එකවත් නෙවෙයි. මරණ සතිය වඩන පුද්ගලයාගේ ස්වභාවය තමයි අප්‍රමාදී වීම. මරණ සතිය වඩන පුද්ගලයාගේ ස්වභාවය තමයි තමන්ගේ හිත පිළිබඳව නිරන්තර අවබෝධයෙන් කටයුතු කරමින් හිතට එන අකුසල ධර්මයන් දුරු කිරීමත් හිතට එන කුසල ධර්මයන් වැඩි දියුණු කිරීමත් නූපන් අකුසල් නූපදින ලෙස කටයුතු කිරීමත් උපන් කුසල් වැඩි දියුණු වන ලෙසත් නූපන් කුසල් උපදින ලෙස කටයුතු කිරීමත්. එනිසා මරණ සතිය කියන එක දියුණු කරන පුද්ගලයා සතුටින් ජීවත් වෙන පුද්ගලයෙක්. මොකද එයාට එයාගේ ජීවිතය ගැන තෘප්තියක් තියෙනවා.
එයාට දැන් මරණය ඔහු කරා පැමිණුණත් ඔහුට තෘප්තියක් තිබෙනවා. ඇයි ඔහුගේ ජීවිතය කළ යුතු තැනට ක්‍රමක්‍රමයෙන් යා යුතු තැනට පමුණවගත්ත කෙනෙක්. කළ යුතු දේ ටිකෙන් ටික හරි ඔහු කරමින් පවතින කරපු පුද්ගලයෙක්. ඒ නිසා ඔහු තමයි තෘප්තියක් ඇතුව ජීවත් වන්නේ. බියක් නැතුව ජීවත් වන්නේ. සැනසීමෙන් ජීවත් වන්නේ. කිසිම ආකාරයකින් යහපත් බුද්ධිමත් බවකින් තොරව මරණය පිළිබඳව කල්පනා කරන මරණය පිළිබඳව අදහස් සිතුවිලි ඇති කරගන්න අශ්‍රතවත් ප්‍රතඥයෝ මරණය කියන ධර්මය පිළිබඳව හිතා දුක් වෙනවා, පසුතැවෙනවා, බයටපත් වෙනවා. එතකොට ලෝකයේ තුල අතහැරලා යන්නට බැරි, Tamanට අතහරින්නට නොහැකි වෙන වගකීම් යුතුයකම් වන්නට පුළුවන්. මේ දේවල් ගැන හිත පසුතැවෙන ස්වභාවය තමයි අශ්‍රතවත් කෘතඥයන්ගේ ස්වභාවය. හැබැයි ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන ශ්‍රතවත් බවක් උපදවගත්ත නුවණැත්තන්ගේ ස්වභාවය තමයි පසුතැවීමට ඉඩක් සකස් කරගන්න නැතුව තමන්ගේ ජීවිතය නිවැරදිව ධර්මානුකූලව ඉක්මව ගන්න එක. එනිසා අපි අපේ ජීවිතය තුළ උත්සාහවත් වන්නට ඕන පින්නතුනේ නිවැරදිව අපි අපේ ජීවිතය ධර්මානුකූලව ගොඩනගා ගන්නට. අපේ ජීවිතය තුළ අපිට අතහැර ගන්නට බැරි දේවල් අපිට තියෙන්න පුළුවන් කමක් නැත්තේ. අත්තාහි අත්තනෝනාතෝ තමන්ට පිහිට තමන්ම විතරයි. කෝහිනාතෝ පරෝසිය. තමන්ට පිහිට පිණිස එළියෙන් කවුරුත් ඇත්තේ නැහැ. කවුරුත්ම එළියෙන් පිහිට වෙන්න පුළුවන් පුද්ගලයෙක් ඇත්තේ නැහැ. ධර්මයේ විතරයි තමන්ට එකම පිහිට එකම පිළිසරණ ගෙනල්ලා දෙන්නේ. ඒ හින්දා ධර්මයේ තුල තමන්ගේ හිත සකස් කරගන්නට ධර්මයේ තුල හැසිරෙන්නට අපි අප්‍රමාදීව කටයුතු කරන්නට ඕන. ඒක තමයි බුද්ධිමත් බව කියලා කියන්නේ. ඒක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. එනිසා මේ බුද්ධිමත් ස්වභාවයට අපේ ජීවිතයේ අපි ගත කරන ආකාරයට අපි අපේ ජීවිතය පිළිබඳව අපි ටිකක් කල්පනාවෙන් සකස් කරගන්න එක කරන්නට අවශ්‍යයි. ඒ කියන්නේ ධර්මානුකූල ජීවිතයක් ගොඩනගා ගැනීම කළ යුතුයි. ඒ කරන්නට නම් අපි ඒක කරන්නේ කොහොමද කියලා අපි ජීවිතයේ අවබෝධයක් ඇතුව දැනුමක් ඇති කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මේ ලෝකේ ජරා මරණ ධර්මය දුරු කරන්නට සමර්ථ, ජරා මරණ දුක අයින් කළා දාලා නිවීම කියන දේ ගෙනවිත් දෙන්නට සමර්ථ ශ්‍රේෂ්ඨ ධර්මයක්. දුක නැතුව වාසය කරන්න පුළුවන් නම් ඒ පුළුවන්කම තියෙන ධර්මයේ තුල හිත හදාගත්ත කෙනෙකුට. වෙන කිසිම කෙනෙකුට දුකක් නැතුව වාසය කරන්න බෑ, පසුතැවීමක් නැතුව වාසය කරන්නට බෑ. එනිසා අපි ධර්මයේ තුලින් කොහොමද හිත හදාගන්නේ කියන එක ප්‍රායෝගිකව විමසා බැලිය යුතු වෙනවා. ඒ නිසා තමයි ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වෙලා මරණාසන්න මොහොතේ වැඩ හිටපු වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව දැනුවත් කළාම උන්වහන්සේගේ ආබාධය එන්න වැඩි වෙනවා, අඩුවක් වෙන්නේ නැහැ. මේ අසනීප තත්වය ගැන බුදුරජාණන් වහන්සේට දැනුවත් කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවන්ට සිහිපත් කරන්නට කියලා මේ සංඥා 10ක් පිළිබඳව දේශනා කළේ. දස සංඥාවන්. එතකොට මේ දස සංඥාවන්හි දැක්වෙන්නේ මොකද්ද? දස සංඥාවන්හි දැක්වෙන්නේ කෙනෙකුගේ හිත සකස් කරගන්නට අවශ්‍ය, කෙනෙකුගේ ජීවිතය ධර්මානුකූලව හික්මවා ගන්නට අවශ්‍ය, නිර්වාණය දක්වා කෙනෙකුගේ ජීවිතය අරගෙන යන්නට අවශ්‍ය ක්‍රමෝපායන්, තමන්ගේ සිත මෙහෙවිය යුතු ආකාරයන්, තමන්ගේ හිතේ නැවත නැවත ලෝකෙ දකින විදිය වෙනස් කරලා ලෝකෙ තමන්ට පේන අයෝනිසෝ මනසිකාරය නිසා ගෙනපු දේවල් ඔක්කොම අයින් කරලා යෝනිසෝ මනසිකාරය තුළින් යථාර්ථය අවබෝධ කරගන්නට. අන්ධකාරයේ ඇතුලේ අඳුරේ නිමිති හොයපු අඳුරේ අතපත ගාපු අයට ආලෝකයක් උපදව ගන්න ආකාරය තමයි මේ දස සංඥාවන් තුළින් දේශනා කළේ. ඒ දස සංඥාවන්ගෙදී සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන සංඥාව පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාරයන්හි පවත්නා අනිත්‍ය වශයෙන් දක්නා නුවණ. එතකොට මේ
සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියනකොට සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් හඳුනා ගැනීම නැතිනම් අනිත්‍ය වශයෙන් දක්නා බව කියනකොට මේ අනිත්‍ය බව අර අනිත්‍ය සංඥාවෙන් තොරව සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියන එකක් ඇති කරගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අනිත්‍ය සංඥාවක් නැතිව අනිත්‍ය සංඥාව කියලා එකක් දකින්නේ නැතුව සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියන එක පිළිබඳව කෙනෙකුට ඥානයේ ප්‍රඥාව උපදින්නේ නැහැ. ඒ බඳු සංඥාවක් භාවිත කරන්නට බෑ. අනිත්‍ය සංඥාව ප්‍රතිවේධ කිරීම තුළින් තමයි කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙන්නේ මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයම සියලු සංස්කාරයන්ගේ ස්වභාවයම අට්ඨියති හරායති jigacchati කියන මට්ටමකින් යුක්තයි කියන එක. ඒක ඊටාම සුවිශේෂී ඊටාම ලස්සන කරුණක්. මාළු අල්ලන්න යන මිනිස්සෙක් කරක් අරගෙන මාළු අල්ලන්න යනකොට අර කූඩයක් වගේ උඩට ආපු එකක් තමයි කරකක් කියලා කියන්නේ. ඉතින් මේකේ උඩින් අත දාලා ඒක ඇතුලේ හිර වෙලා ඉන්න මාළු උඩට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එක මිනිස්සෙක් මේක අරගෙන ගිහිල්ලා මේක ගහලා මේක වතුරේ ඒ සීමාව ඇතුලේ ඉන්න මාළු ඒක ඇතුලට අත දාලා අතින් ගන්න යනකොට ඒක සතෙක් අහු වුණා. මේ සතා උඩට අරගෙන බලනකොට දැන් සතා අහු වෙනකොට ඔළුවෙන් අහු වුණා. හරිම සතුටක් දැනුණා මේ කෙනාට මාළුවෙක් අහු වුණා කියලා. ඉතින් මේ මාළුවෙක් අහු වුණා කියන සතුටින් යුක්තව අර අත දාලා අර වතුර ඇතුලේ අහුවෙච්ච කෙනාව සතාව උඩට ගත්තා. උඩට අරගෙන බලනකොට මාළුවෙක් නෙමෙයි අහුවෙලා තියෙන්නේ වතුර ඇතුලේ හිටපු විසගොහර සර්පෙක්. එතකොට මේ විසගොහර සර්පයාට දැන් බයයි. මේ සර්පයා මේ විදිහට ගත්තොත් එහෙම දෂ්ට කරන්නටත් පුළුවන් අනිත් පැත්තට හැරිලා. ඒ නිසා බයත් එක්කම මෙයා කල්පනා කරනවා කොහොමද මේ සතාව මම අයින් කරන්නේ මේ සර්පයාව අයින් කරන්නේ කියලා. එතකොට මේ සතාව අයින් කරන්නේ කොහොමද කියලා බලලා මෙයා හිසවතා මේ සර්පයාව කරකවලා බල රහිත කරලා මේ සර්පයාව ඈතට විසික් කරලා දාලා නිර්භයව වාසය කරනවා. මේක එක පුංචි උපමාවක්. මේක එක පුංචි උදාහරණයක්. අර මාළු අල්ලන්න යන මිනිස්සයා වතුර ඇතුළට අත දාලා අහුවන සතාව අල්ලගෙන සතුටින් ඉන්නවා වගේ තමයි අසෘතවත් ප්‍රත්‍යඥයන්ගේ ස්වභාවය. කියන්නේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති ධර්මයේ පිළිබඳව අහලා නැති ඒ ප්‍රත්‍යඥයන්ගේ ස්වභාවය තමයි අර කරක ඇතුළට අත දාලා මාළුවෙක්ව අල්ලගත්ත කියලා සතුටින් ඉන්න මිනිස්සයා වගේ. ඒ මිනිස්සයාගේ ස්වභාවය අර අල්ලගෙන ඉන්න එකනේ. ඒ වගේ තමයි අසෘතවත් ප්‍රත්‍යඥයා. ස්කන්ධ පංචකය සත්ත්ව පුද්ගල ආත්ම දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගෙන වාසය කරනවා. මේ අම්මා, මේ තාත්තා, මේ දරුවෝ, මේ වටිනා දේවල්, මේ නොවටින දේවල්, මේ මම කැමති ඒවා, මේ මම අකමැති දේවල්. මෙන්න මේ විදිහට ලෝකයේ තුල තිබෙන දේවල් කැමැත්තෙන් බැඳිලා තණ්හාවෙන් යුක්තව මේ දේවල් වල වාසය කරනවා. මේක තමයි ස්වභාවය. මේක තමයි අසෘතවත් ප්‍රත්‍යඥයන්ගේ තිබෙන අසෘතවත් බව නිසා विद्यमान වන ලක්ෂණය. හරියට අර වතුරාස්සේ ඉන්න සර්පයව අල්ලගෙන ඉන්නවා වගේ. වතුරාස්සේ ඉන්න සර්පයව අතින් අල්ලගෙන ඉන්නවා වගේ. එතකොට මේ වතුරාස්සේ ඉන්න සර්පයව අතින් අල්ලගෙන ඉන්න සතුටින් ඉන්න මිනිස්සයා වගේ තමයි මේ ලෝකේ හැමෝගෙම ජීවිතවල ස්වභාවය. අනාත්ම ස්කන්ධ ධර්මයන් සත්වේක්‍ය පුද්ගලේක්‍ය ආත්මයන් කැමැති අකමැති දේවල් කියලා මේ ග්‍රහණය කරගෙන ඉන්නවා. එතකොට යම් කිසි වෙලාවක මේ කෙනා මේක උඩට අරගෙන බලනකොට දකිනවා මේ සතෙක් නැතිනම් මේ සර්පෙක් ඉන්නේ. විෂ ගෝර සර්පෙක් කියලා. ඒ කොහොමද? යම් කිසි කෙනෙක් බලවත් විපස්සනාවක් ඇති කරගන්නකොට එයා දකිනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තිබෙන ස්කන්ධ ධර්මතා ටිකක් මතයි මේක මේ ආත්ම සංඥාව පිළිහිටලා තියෙන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන්ගෙන් යුක්ත වුණ ස්කන්ධ ධර්මතා ටිකක් අනුව ස්කන්ධ ටිකක් මත තමයි මේ පුද්ගල සංඥාව ඉපදිලා තියෙන්නේ. ස්කන්ධයෝ හට ගන්නවා ස්කන්ධයෝ බිඳෙනවා. ඒකයි ස්කන්ධයන්ගේ ස්වභාවය. ඒක කලින් තිබිලා එනව නෙමෙයි,
තිබිලා අනාගතයට තියනවා නෙමෙයි. ඒ ධර්මය ඒ මොහොතින් මොහොත හටගෙන මොහොතින් මොහොත ඉතුරු නැතුව නැති වෙනවා. මෙහෙම නැති වෙන ස්කන්ධයන් නැති තැනක මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇසුරු කරන්නට පටන් ගත්තාම ලෝකේ ආත්මීය දේවල් හම්බ වෙනකොට අන්නේ කිතාම භයානක තැනක්. ඇයි භයානකයි කියලා කියන්නේ? මේ ආත්මීය විදිහට ගත්තකම නිසා ඒ දේවල් නැති වෙනකොට වෙනස් වෙනකොට ඔබේ ජීවිතයට දුක ගලාගෙන එනවා. වටිනාකම දකින්නකොට වටිනාකම් සහිත දේවල් ඔබෙන් ඈත් වෙනකොට ඔබට ජීවිතයට දුක ගලාගෙන එනවා. වටිනාකම් සහිත දේවල් ඔබේ ජීවිතයට ලං කරගන්නට ඔබට දුකට වෙහෙසට පත්වන්නට සිද්ධ වෙනවා. ඒ දේවල් ගැන හිතා තැවෙන්නට, ඒ දේවල් ගැන කල්පනා කර ඔබේ ජීවිතය තුළ මහන්සි වෙන්නට ඔබට සිද්ධ වෙනවා. එතකොට මොකක්ද හේතුව? හේතුව තමයි අර හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මයේ පිළිබඳව නොදන්නාකම නිසා, ඒක ඇතුලේ වටිනාකමක් දක්වපු නිසා. හරියට අර සර්පයා නිසා පැමිණෙන්නට පුළුවන් බය දකින්නවා වගේ. සර්පයා දෂ්ට කළොත් මේ මරණය හෝ මරණ මාත්‍ර දුකකටපත් වෙනවා කියලා අර සර්පයා දකින්නකොට ඒ සර්පයා දැක්කහම ඔබට බයටපත් වන්නට පුළුවන්කම තියෙනවා. ඒක හරියට මේ ශාසනයේ දකින්න කෙනෙක් බයිතුපට්ඨාන ඥානයක් උපදව ගන්නවා. ඒ කියන්නේ ඒකේ ස්වභාවය තමයි එයා දකිනවා මේ ස්කන්ධ ධර්මයන් හටගෙන නැති වෙන ස්කන්ධ ධර්මයන් පිළිබඳව මේ විදිහේ ආත්ම සංඥාවක් නැති වුණොත්, සත්පුද්ගල සංඥාවක් නිපදුනොත්, මේ විදිහේ දැක්මක් වැරදි විදිහට හදාගත්තොත්, ඒ හදා ගන්න කම නිසා ඒකාන්තයෙන් ජරා මරණ දුකම ගෙනල්ලා දෙනවා. එතකොට ඒ ජරා මරණ දුකම ගෙනල්ලා දෙනකොට ජරා මරණ දුක නැති තැනක, ජරා මරණ දුක නොමැති ස්කන්ධ නිරෝධයක් ඇති තැනකයි මේ ජරා මරණ දුක සකස් වෙන්නේ. ජරා මරණ දුක පිළිබඳව ඇත්ත දකිනකොට, ජරා මරණ දුක පිළිබඳව යථාර්ථවාදී දැක්මක් ඇති කරගන්නකොට පින්නතුනි ඒ කෙනාට අර ස්කන්ධ ටික පිළිබඳව අපේක්ෂා සහිත භාවයක් ඇති වෙන්නේ නැහැ. අපේක්ෂා සහිත බවක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ කියන්නේ අර යම් කිසි කෙනෙකුට ඒ ධර්මයන් පිළිබඳව, ස්කන්ධයන් පිළිබඳව බය දකිනකොට, ස්කන්ධයන්ගේ තිබෙන ඒ ලක්ෂණය පිළිබඳව ආදීනවයේ පැත්ත දකිනකොට එයාට ඒකෙන් මිදෙන්නට අවශ්‍ය නුවණක් ඇති වෙනවා. මිදිය යුතුයි කියන දේ ඇති වෙනවා. අපි ඒකට කියනවා මුංචිතු කම්මිතා ඥානය කියලා. එතකොට මුංචිතු කම්මිතාවයක් යම් කෙනෙකුට තිබ්බොත් තමයි ත්‍රිලක්ෂණ ධර්ම අවබෝධය කරගෙන නිවැරදිවම ඒ කෙනාට යන්න පුළුවන්කම තියෙනවා. උපාය කෞශල්‍ය පිළිබඳව කල්පනා කළා ඒ කෙනාට කොහොමද මේ ස්කන්ධාදී ධර්මයන්ගෙන් මිදෙන්නේ කියලා ඊට අවශ්‍ය වෙන උපාය කෞශල්‍ය පිළිබඳව කල්පනා කරලා බලලා ඊට පස්සේ ඒකෙන් මිදීම පිණිස අවශ්‍ය කටයුතු සිදු කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තමයි එයාට පුළුවන්කම තියෙන්නේ සංඛාරයන්ගේ උපේක්ෂා සහිත බවට පත්වන්නට. සංස්කාරයන්හි අපේක්ෂා සහිත බව අයින් කළා සංස්කාරයන්ගේ උපේක්ෂා භාවයට පත් කරගෙන ඒ ගෝත්‍ර භවෝදාන ආදී සිත් උපදවලා මාර්ගයට පත් වෙලා ඵලය ලබන්නට පුළුවන්කම තියෙනවා. එනිසා දැන් මේ ක්‍රමානුකූලව අර සර්පයා ඉවත් කළා වගේ අපි සිද්ධ කරන ප්‍රතිපදාවක් ගැනයි අපි කතා කරන්නේ. එතකොට මේ ප්‍රතිපදාව ඇතුලේ අපි කීප තැනකම කතා කරනවා අනිත්‍ය පිළිබඳව. ඒ තමයි මුලින්ම ස්කන්ධ පංචකය පිළිබඳව බය උපදින්නේ ස්කන්ධයන්ගේ යථාභූත ලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්ක නිසා. එතකොට අර මුංචිතු කම්මිතාවයක් උපදින්නේ මේ ස්කන්ධ ටිකෙන් මිදෙන්නට කැමැත්ත අපිට ඉපදිලා ස්කන්ධයන්ගෙන් මිදෙන්නට කියලා අපි උත්සාහ කරන්නේ නැවත මේ ත්‍රිලක්ෂණයට නැගීම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ප්‍රතිවේධ කිරීම විදිහටමයි. ඒකට ඒ විදිහට අපි නැවත නැවත මේ ස්කන්ධ ධර්මයන් ටික බලනකොට ස්කන්ධ ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යවලෝකනයක් කරනකොට තමයි අපිට ඒ ස්කන්ධයන්ගෙන් මිදෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට අපි අන්න ඒ බඳු වූ ආකාරයේ පවතින අපේ මනසේ දියුණුවක් පිළිබඳව අපි කතා කරනකොට අපි මේ අනිත්‍ය සංඥාව පිළිබඳව මෙහිදී කතා කරන්නේ. එතකොට සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥාව කියලා කියනකොට සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව සියලු ත්‍රිභූමික ධර්මයන්ගේම අනිත්‍යතාවය යාට ප්‍රත්‍යක්ෂ වන්නට ඕනේ.
තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මයන්ගේ අනිත්‍යතාවය. ඒ කියන්නේ සියලුම හේතු නිසා යම් දෙයක් සකස් වෙනවා නම්, කියන්නේ පච්චේහි සංකරියන්ති කියනවනේ. ප්‍රත්‍ය ධර්මයන් නිසා යම් කිසි දෙයක් සකස් කරනු ලබනවා නම්, ප්‍රත්‍ය ධර්මයන් නිසා යම් කිසි දෙයක් සකස් කරනු ලබනවා නම්, අන්න ඒ සංස්කාරයන් නැත්නම් ප්‍රත්‍ය සමவாயෙන් උපන්නා වූ සියලු සංස්කාරයන්ගේ මිදීම තමයි මේ සංස්කාරයන්ගේ මිදීමක් කියලා කතා කරන්නේ. සංස්කාරයන්ගේ අනිත්‍ය වශයෙන් දැකීම තුළයි ඒ මිදීම උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ නිර්වාණය අවබෝධ කරගන්නකොට නිවෙනවා කියන තැන නිර්වාණයට පැමිණිලා සියලු සංස්කාර ධර්මයන්ගේ අභාවයටපත් කිරීමෙන්, සියලු සංස්කාරයන්ගේ අභාවයටපත් කිරීමෙන් තමයි මේ මිදීම තියෙන්නේ. සංස්කාරයන්ගේ අභාවයටපත් වෙනවා, පත් කරනවා කියලා කියන්නේ පින්නතුනේ සංස්කාර ස්කන්ධය උපදින්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි. සංස්කාර ස්කන්ධය උපදින්නේ නැහැ කියන එක නෙමෙයි. සියලු සංස්කාර ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කරන නිසා ඒ ධර්මය පණවන්නට පුළුවන් කමක් නැහැ කියන එක. මේක ඊටාම ගැඹුරු කතාවක්. ඒ කියන්නේ මේක නුවණින්ම සම්මර්ෂණය කරලා අවබෝධ කරගන්න තියෙන කතාවක්. සංස්කාර ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව අවබෝධ කිරීම තුළ ඒ සංස්කාරයන්ගේ පැනවීමක් කරන්නට කමක්. යම් කිසි දෙයක් පනවන්නේ ඒ දේ නිමිති තිබ්බොත්. යම් කිසි දෙයක් පනවන්නේ ඒ දේ නිමිති තිබ්බොත්. ඒ කිව්වේ හිතෙන් යම් කිසි දෙයක් තුළ අපිට හැසිරෙන්න පුළුවන් නම්, සිතෙන් යම් කිසි ධර්මයක් පිළිබඳව අපිට හිතන්න පුළුවන්කම තියෙනවා නම්, ඒ නිමිති ටික අනුසාරීව, නිමිති ටිකට අනුව අපිට යන්න පුළුවන් ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒකට කියනවා නිමිත්තානුසාරී විඥානය කියලා. එතකොට මේ නිමිත්තානුසාරී විඥානය, නිමිත්තූපක විඥානය, නිමිත්ත අනුව ගියපු විඥානය තියෙනවා නම් එයා මේ ලෝකේ අසුරු කරන කෙනෙක්. මොනවද නිමිති තියෙන්නේ? ඇස, රූප, චක්කු විඥානය. කන, ශබ්ද, සෝත විඥානය. නාසය, ගන්ධය, ගහන විඥානය. දිව, රස, જીවහා විඥානය. කය, පොට්ටබ්බ, කාය විඥානය. මනස, ධම්මාරම්මන, මනෝ විඥානය. මෙන්න මේ ධර්මයන්ගේ යම් කිසි කෙනෙකුට අංශු මාත්‍රික හෝ නිමිති අනුනිමිති වශයෙන් හැසිරෙන්නට පුළුවන්කම තියෙනවා නම්, ඒ නිමිති වශයෙන් හැසිරෙනකම ඇති තාක් පින්නතුනේ ඒ කෙනාට සසර හිස් වෙන්නේ නැහැ. ඇයි ඇති බවට හම්බෙන සෑම නිමිත්තක් ඇසුරු කරගෙනම ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තිබෙනවා. විඥානක් තිතියක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ සියලු ස්කන්ධය විඥානක් තිතින්, විඥානක් තිතින් කියලා කියන්නේ විඥානයේහි පැවැත්ම හදලා දෙන දේවල්. විඥාණයට පැවැත්ම හදලා දෙන දේවල්. මේ දේවල් වල ආලම්බණය කරගෙන, මේ දේවල් වල එල්බිලා මේ විඥාණය ඕනෑ තරම් පවතින්න පුළුවන්කම තියෙනවා. මේ දේවල් ආලම්බණය කරගෙන මේවල එල්ලිලා විඥාණය ඕනෑ තරම් පවතින්නට පුළුවන්කම තියෙනවා. ඔබ අද රූප ගැන කොච්චර දුරට ඔබට හිතන්න පුළුවන්ද? ඔබ දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල්, මේ දේවල් ගැන ඕන තරම් ඔබට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. මේ කල්පනා කරන්න පුළුවන් හැම තැනක්ම බාහිර ඇති බවට ඔබට හම්බෙන ලෝකය තුල विद्यमान වූ දේවල්, विद्यमान වන දේවල්, අනාගතයට දකින්න පුළුවන් දේවල්. අන්න ඒක තමයි නිමිත්තානුසාරී විඥානය කියලා කියන්නේ. හිත නිමිති අනුව හැසිරෙනවා. එහෙනම් ඒක වැරදි. එහෙනම් ඒක වැරදි. හිත නිමිත්තානුසාරී බවක් තියෙනවා නම් ඒක වැරදි. ඇයි වැරදි කියලා කියන්නේ? පින්නතුනි, ඔබ යම්කිසි රූපයක් ඇහැට දැකලා තියෙනවා නම් දැකපු රූපය, ඒ නිමිත්ත ආයේ කවදාවත් ඔබේ ඇස් හමුවට එන්නේ නැහනේ. ඔබේ ඇහැට වැටුණු යම් වර්ණ රූපයක් තිබුණා නම්, වර්ණ සටහනක් තිබුණා නම්, ඒ වර්ණ සටහන ආයේ කවදාවත් ඔබේ ඇහැට එන්නේ නැහැ. දැන් ආපු එක ආයේ ඊළඟ මොහොතේ පේනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ හෙට ආපහු ආයේ එකක් පේනවා කියන එක වෙන්නේ
නෑ. අද දැක්ක එක හෙට පේනවා කියන එක වෙන්නේ නෑ. අලුතෙන්ම ඇහැට පාට ටිකක් එනවා. හැබැයි අපි හිතෙන් මොකද්ද කරන්නේ? හිතෙන් කරන දේ තමයි අර දේවල්ම අරමුණු කරලා හිතනවා මේ ඊයේ දැකපු එක තාම තියෙනවා. දැන් ඊයේ දැකපු එක තාම තියෙනවා කියලා අපි හිතුවේ පින්නතුනේ ඇහැට පෙනුනේ ඊයේ තිබ්බ එක නිසා නෙමෙයි. ඇහැට පෙනුනේ මේ අලුතෙන් සකස් වුණ දෙයක්. හැබැයි අපි දැනගත්තේ හිතින් උපද්දවලා ඔසවලා ගත්තේ ඊයේ තිබ්බ දේ. එතකොට ඒක හිතින් චේතනාවෙන් පිළියෙල කරගත්ත තැනක මිසක තිබුණේ ඊයේ තිබ්බ එක තුල නෙමෙයිනේ. අන්න ඒ නිසා තමයි ඒවා විඥානත් හිතින් කියලා කියන්නේ. ඔබට ලෝකය සකස් කරලා දෙනවා. දැකපු, අහපු, විඳපු, දැනගත්ත ඕනෑම දෙයක් බාහිර ඇති බවට ඔබට හසු වෙනවා නම්, ඇති බවට ඔබට පේනවා නම්, ඒ සෑම තැනකම පින්නතුනේ ඔබට විඥානයේහි පැවැත්ම තියෙනවා. විඥානයේ පැවැත්ම තියෙනවා නම් යම් තැනක ප්‍රතිසන්දියේ හිස් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දියේ හිස් වෙන්නේ නැහැ. අනාගතයට ඉපදීම පෙනෙනවා. චුති ප්‍රතිසන්දි පේනවා ලෝකේ. එහෙනම් අපිට නිමිති ඉතුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද? නිමිති ඉතුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ පින්නතුනේ සියලු සංස්කාරයන්ගේ තිබෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රතිවේද කරපු කෙනෙකුට. ඇයි? පින්නතුනේ ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දැක්කනම්. රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දැක්කනම්. චක්කු විඥානය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දැක්කනම්. ඒ තන හටගත්ත ධර්මයෝ ඒ තන නිරුද්ධයි කියලා දැනගත්තා නම් නිරුද්ධ වුණ දේවල් දැන් विद्यमान වෙන්න පුළුවන් කමක් නැහැ. හෙට දවසේදී ඒක නැවත දකින්නත් බෑ කියන නුවණක් අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ හිතට දැකපු දේවල් පස්සේ ගිහිල්ලා ආයේ සැරිසරන්න දේවල් නැහැ. එයා දකින ඒ දේ හටගෙන නිරුද්ධ වුණා කියලා. නිරුද්ධ වුණා නම් ඒ දේ තියෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එයාට ඊයේ දැකපු දේවල් අද දකින්න පුළුවන් කමක් නැහැ. ඊයේ දැකපු දේවල් ගැන අද හිතන්න පුළුවන් කමකුත් නැහැ. අද අලුතෙන්ම සිතක් උපද්දලා අලුතෙන්ම දැනගන්නවා මිසක කලින් හිතපු දේ දැන් හිතන්න පුළුවන් කමක් නැහැ. කලින් හිතපු දේ හිතන්න පුළුවන් කියලා කියන්නේ අපි අර අලුතෙන්ම සිතක් උපද්දලා ඒකට අර පරණ ලේබල් එක ගන්න හින්දා හිතේ. ඒක අවිද්‍යාවේ ලක්ෂණය. ඔය පරණ ලේබල් එක කියලා කියන්නේ ආශ්‍රව ටික. ඔක අවිද්‍යාවෙන් තමයි ওই විදිහට අලෝල පෙන්වලා දෙන්නේ නොදන්නාකම. දන්නාකම උපදව ගත්තාම මොකද්ද පේන්නේ ඔයගොල්ලන්ට? දන්නාකම උපදව ගත්තාම පෙනේ ඇහැට පෙනුණු රූපය හටගෙන නැති වෙනවා. ඇහැ හටගෙන නැති වෙනවා. හිතත් ඒ තන හටගෙන නැතුව යනවා. ඒ ධර්මයෝ ඒ තන හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක සත්පුද්ගල ආත්ම සංඥාවක් උපදව ගන්නවා නම් ඒකම පිළිකුල් නේද? ඒකම පහත් දෙයක් නේද? ඒකම වැරදි නේද? අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ත්‍රිභූමික සංස්කාරයෝ කියනකොට කාම භූමියේ තියෙන ඔය සියලු සංස්කාරයෝ රූප අරූප භූමිය වල තියෙන සියලු සංස්කාරයත් ඔකටයි. එතකොට අට්ඨියති හරායති විගුච්ඡති කියලා කියන්නේ ඒක යා ලැජ්ජිත වෙනවා, පීඩාවටපත් වෙනවා, පිළිකුල් කරනවා. ඒ සංස්කාරය පිළිකුල් කරන්නේ. ඒ සංස්කාරයන් නිසා ගෙන්න පුළුවන් බය දකිනවා. ඒ සංස්කාරයන්ගේ තිබෙන පහත් ස්වභාවය තේරුම් ගන්නවා. ඒ සංස්කාරයන් ඇත්ත කරගෙන ලෝකයා විඳින දුක දකිනවා. ඒ නිසා ඒ බඳු මෝඩකමකට පත්වන්නේ නැහැ. ඒ බඳු මෝඩකමකට පත්වන්නේ නැහැ. අන්න ඒක තමයි අපි සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය අනුව දැකීම තුළ සියලු සංස්කාරයන්ගේ වැයවීම පිළිබඳව හට ගැනීම සහ වැයවීම පිළිබඳව තේරුම් ගැනීමෙන් අපි උපදව ගන්න නුවණ. එතකොට ඒ සියලු සංස්කාරයන්ගේ නිර්වේදයකට අපිපත් වෙනවා. ඒ නිසා තමයි විරාග විමුක්තියක් වෙන්නේ. සංස්කාරයන්ගේ යම් විරාගයක් තියෙනවනම් සංස්කාරයන්ගේ යම් විමුක්තියක් තියෙනවනම් ඒ විරාග විමුක්තිය පෙනෙන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ තිබුණු ඒ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය තේරුම් ගත්තකම නිසා. සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාව අපි ජීවිතේ භාවිත කළ යුතු දෙයක්. භාවිත කළ යුතුයි කියලා කියන්නේ අපි ඒක නැවත නැවත වැඩි යුතු දෙයක්. ඒක වඩන්න නම් ස්කන්ධයන්ගේ අනිත්‍ය දැකීම කියන තැන ඉඳලා පටන් ගන්නට ඕනේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන තැන ඉඳලා පටන් ගන්නට ඕනේ. මේක රූපය කියලා කියනකොට අපි තේරුම් ගන්නවා මේ තියෙන
ගෙවල් දොරවල් යාන වාහන දන්නා දුරන මිනිස්සු මේ දන්නා දුරන ගස් කොළන් මේවා නෙමෙයි රූපය කියලා කියන්නේ මොකද්ද? ඇහැට පේන වර්ණ රූපය. මේ තමයි රූපය. ඇහැට පෙනෙන වර්ණ සටහන් මාත්‍රයක්. කනට නම් ඇහෙන ශබ්ද සටහන් මාත්‍රයක්. මේ තමයි රූපය කියලා කියන්නේ. නාසයට නම් දැනෙන ගන්ධ රූපයක්. එතකොට ඉති රූපං කියලා කියනකොට එයාට රූපය පිළිබඳව නුවණක් තියෙනවා. මේකයි රූපය කියලා කියන්නේ. සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූපයක්. ඇහැට පේන්නේ අන්නේ උපාදාය වර්ණ රූපය කියන එක. එතකොට මේ වර්ණ රූපය කියන එක දැන් තියෙන වර්ණ රූපේ ඊළඟ මොහොතේ පේනවා එහෙම නෙමෙයි. දැන් තියෙන වර්ණ රූපේ ඊළඟ මොහොතේ තියෙනවා එහෙම නෙමෙයි. ඒ වර්ණ රූපේ ස්වභාවය මොකද්ද? හටගෙන නිරුද්ධ වෙන බව. ඉති රූපං කියනකොට ඔබට පේන්නට ඕනේ අන්නේ අනාත්ම වර්ණ රූපය. එහෙනම් පළවෙනි තැන ඔබ මේක දියුණු කරනකොට වඩනකොට සංඥාවක් විදිහට ඔබ වඩනකොට රූපේහි තියෙන අනිත්‍යතාවය දකිනවා කියනකොට ඔබට තියෙන පළවෙනි තැන තමයි ගෙවල් දොරවල් යාන වාහන අම්මා තාත්තා මේ ආදී නිමිති විදිහට ඔබට ගෙනල්ලා තියෙන දේවල් වල නැතිවීම කියන දේ ඉක්මවලා ගිහිල්ලා ඔබ රූපේහි අනිත්‍යතාවය දැක්ක යුතුයි. රූපේ අනිත්‍යතාවය. ඒ කියන්නේ දැන් මේ අම්මා වයසට ගිහිල්ලා අම්මා නැති වෙලා යනවා කියලා රූපේ දිහා බලාගෙන අපි හිතනවා. තාත්තා වයසට ගිහිල්ලා මේ විදිහට නැති වෙලා යනවා. මේ දරුවෝ මේ රූපේ අනිත්‍ය වෙලා වයසට ගිහිල්ලා මේවා නැති වෙලා යනවා. මේ ගෙවල් දොරවල් පරණ වෙලා මේවා කැඩිලා බිඳිලා යනවා. මේ දකින්න එක පින්නතුනේ මේ නිවන් දකින්න හිතන මේ කතා කරන තැනත් එක්ක සංසන්දනය කරන්න එපා. ඒක ලෝකයේ තුල තිබෙන අනිත්‍යයක් තමයි. හැබැයි මේ අනිත්‍ය සංඥාව මේ අපි කතා කරන අනිත්‍ය සංඥාව කතා කරන්නේ මේ මට්ටමේ ඉඳලා නෙමෙයි. මේක කතා කරන්නේ රූපේ අනිත්‍යතාවය. ඒතකොට ඉති රූපං ඒක තමයි ඉස්සෙල්ලම දැනගන්න ඕන දේ. ඉති රූපං මෙන්න මේකයි රූපය කියලා කියන්නේ. රූපය මෙසේයි. රූපයේ ස්වභාවය තමයි ඇහැට පේන දේ නම් ඒක වර්ණ සටහන් මාත්‍රයක්. ඇහැට පේන දේ නම් ඒක වර්ණ සටහන් මාත්‍රයක්. එතනින් තොර දෙයක් අපිට ඇහැට පේන්නේ නැහැ. පාට ටිකක් පේන්නේ. වර්ණ සටහන නිසා හැඩයක් පේනවා. මොකද වර්ණ සටහන එතනින් පරික්ෂිප්තයි. දැන් ඔබට මේ වටාපත පේනවා කියලා පේන්නේ මොකද්ද? හැඩ සටහනක්. පාට ටිකක්. මේ පාට ටික මෙතනින් පරික්ෂිප්ත නිසා මෙතනින් ඉවර වෙලා තියෙන නිසා ඔබට මේ විදිහේ හැඩයක් පේනවා. හැබැයි පේන්නේ පාට ටික වර්ණ සටහන නිසා තමයි ඔබට හැඩයක් පේන්නේ. ඒකට ඉති රූපං කියනකොට ඔබට ඔබේ අවබෝධය යන්නට ඕනේ මේ වටාපත කියලා අපි ඇති කරගත්ත ප්‍රඥප්තියත් එක්ක බාහිර තියෙන දෙයකට නෙමෙයි. බාහිර තියෙන රූපයකට නෙමෙයි ඔබේ මනස යන්නට ඕනේ. ඔබේ නුවණ ඇති වෙන්නට ඕනේ ඉති රූපං කියනකොට ඒ මොහොතට ඉපදුණු ඇහැට පේන වර්ණ සටහන් මාත්‍රයට. ඒ වර්ණ රූපේ බාහිර තියෙන එක තමයි බාහිර තියෙන එක කිව්වට නොවෙනස්ව එක දිගට එළියේ තියෙන වර්ණ සටහනක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ මොහොතේ ඇහැට ආපු ප්‍රතිබිම්බය. දැන් කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අපි බලනකොට අපි බලන්නේ අපි එන්න කලින් ඉඳලා කණ්ණාඩිය ළඟ තිබුණ කෙනාව නෙමෙයිනේ. අපි ගියපු කම නිසා කණ්ණාඩිය ඉස්සරහට ගියපු නිසා අපිට පෙනුණා. අපේ ප්‍රතිබිම්බය අපේ ඡායාව පෙනුණා. ඇයි පෙනුනේ? කණ්ණාඩිය ඉස්සරහට ගියපු කම නිසා. එතකොට දැන් අපි බලන්නේ අපි ගියපු නිසා පෙනෙන අපේ ප්‍රතිබිම්බය. අන්න ඒ වගේ තමයි රූපය කියන එකත් දකින්න ඕනේ. ඔබේ අවබෝධය යන්න ඕනේ අන්න ඒ විදිහට. ඒ තමයි ඔබ දකින්න කලින් ඉඳලා තිබුණු වටාපත දකින්නවා කියන එක නෙමෙයි. ඇහැට එහෙම කලින් ඉඳලා තිබුණ ඒවා දකින්න බෑ. ඇහැට දකින්න පුළුවන් මොකද්ද? අර ගියපු නිසා පෙනුන අපේ ප්‍රතිබිම්බේ කණ්ණාඩියේ පෙනුනා වගේ දැන් ඇහැට ආපු නිසා ඇහැට පතිත වෙන වර්ණ රූපය කියන එක ඔබ දකිනවා. බාහිර සතර මහා ධාතු නිසා विद्यमान වුණ වර්ණ රූපේ නිසා දකිනවා. මේ කියන්නේ එළිය නෑ කියලා නෙමෙයි. එළිය නැත්තම් දෙයක් පේන්න විදිහක් නෑනේ. ඒකට මේ කියන්නේ නොවෙනස්ව පවතින එළිය තිබුණු වර්ණ සටහනක් දකිනවා නෙමෙයි. ඒ මොහොතේ ඇහැට පේන වර්ණ රූපේ දකිනවා. වර්ණ සටහන් මාත්‍රේ දකිනවා. ඒකට අපිට ඔන්න රූපේ හම්බෙන හැටි අපි දැනගත්තා. ඉති රූපං. ඉති රූපස්ස සමුදය. අපි මේකේ අනිත්‍ය සංඥාව තුළදී බොහොම දීර්ඝව කතා කළා. නමුත් මේ සංස්කාරයන්ගේ අනිත්‍ය කියන දන පෙන්වා දෙන්නට අවශ්‍ය නිසා මේ අපි නැවත කතා කරන්නේ. ඒකට ඉති රූපස්ස සමුදය. මේකයි රූපයේ සමුදය කියලා කියනකොට අපි කිව්වා රූපය මේ විදිහට පෙනුනේ මේ විදිහේ හැඩ වර්ණ සටහනක් පෙනුනේ නිකන් නෙමෙයි.
ප්‍රසාදය මේ මට්ටමේ වර්ණ රූප පතිත කරගන්න පුළුවන් මට්ටමකයි තිබ්බේ. චක්කු ප්‍රසාදය ඇහැ සකස් වෙලා තිබුණා. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන මේ ලක්ෂණ ටික හේතු කරගෙන මේ හේතු නිසා තමයි ප්‍රසාදය හැදුනේ. එතකොට අපේ හිතින් සකස් කර නැතිනම් කර්මය නිසා සකස් වුණ මේ ප්‍රසාද රූපය අපිට පෙන්වලා දෙන විදිහටනේ රූපේ දකින්න පුළුවන් උනේ. මීමැස්සෙකුට රූපේ පේන්නේ එයාගේ විදිහකට. මීමැස්සෙක් වගේ සතෙකුට රූපේ දකින්නේ එයාගේ විදිහට. ඒ කියන්නේ අර මී වදේ තියෙන කොටු කොටු හැඩයට රූපේ පෙනෙනවා කියලා කියනවා. එතකොට බල්ලෙක් වගේ සතෙකුගේ ඇහි ස්වභාවය අනුව එයාට රූපේ පේන්නේ අපිට පේන පැහැදිලි මෙබඳු ආකාර වර්ණ සටහන් වලින්ම නෙමෙයි. එතකොට ඒ සත්වයාගේ කර්මානුරූපීව ඒ කෙනාට ලැබිලා තියෙන ප්‍රසාද රූප වෙනස් වෙනවා. එතකොට දැන් ගන්ධ සුවඳ දැන ගැනීම අපිට වැඩි තව සත්වයකට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපිට නොදැනෙන තැනක ඒ සතාට දැනෙනවා. එතකොට දැන් අපිට දැනෙන්නේ නැත්තේ ඇයි? අපිට දැනෙන්නේ නැත්තේ බඳු ප්‍රසාද රූපයක් උපදිලා නැති නිසා. නිසා මේ පරිසරයේ තියෙන දේවල් ගැන අපි කතා කළොත් අපිට ඇතැම් රූප පේන්නේ නැහැ කියලා අපි කියනවනේ අපේ ප්‍රසාදයේ ගෝචර නැහැ බඳු දේවල් ලබා ගන්නට. එතකොට මේ ප්‍රසාද රූප ටික කර්මානුරූපී සකස් වෙලා තියෙන විදිහට තමයි අපි දකින්නේ. එතකොට අපි දකිනවා එහෙනම් රූපය කියන එක නිකම්ම පෙනුණා නෙමෙයි. මේ රූපේ මේ විදිහට පෙනුනේ මොකක් නිසාද? අවිද්‍යා තණ්හා කර්ම කියන ටික නිසා අද වර්තමාන ආහාරය උපකාර කරගෙන මේ ප්‍රසාදය සකස් කරපු නිසා තමයි අද ඉබඳු ඇහැකට මෙබඳු රූපයක් පේන්නේ. ඇහැ වෙනස් වුණොත් ඔබට පේන රූප වෙනස් වෙනවා. ඇහැ වෙනස් වුණොත් යම් කිසි විදියකට ඇහැ වෙනස් වුණොත් පේන රූප වෙනස් වෙනවා. එතකොට ඒ පේන රූප වෙනස් වීම කියන දේ වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි දැකලා තියෙන්නේ රූපේ ඇත්තම ස්වභාවය නෙමෙයි අපි දැකලා තියෙන්නේ මේ ප්‍රසාද රූප සකස් වෙලා අපිට පෙන්නන විදිහට මිසක අපි කොයි වෙලාවකවත් දැකලා තියෙන්නේ ඇත්තටම පවතින දේ නෙමෙයි. ඒකයි හේතුව. එතකොට මෙන්න මේ විදිහට ඉති රූපස්ස සමුදය මේකයි රූපේ හට ගැනීම. එතකොට ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු රූපය ඒ රූපේ ආයුෂය ඇතිතාක් පැවතිලා ඒ ප්‍රසාදේ නිරුද්ධ වෙලා යනවා. උදායි සූත්‍රය අරගෙන බලනකොට උදායි සූත්‍රයේ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවෝ උදායි හාමුදුරුවන්ට යමක් නිසා නම් විඥාණය හටගත්තේ චක්කු විඥාණය ඉපදුනේ අසත් රූපයක් නිසා ඒ චක්කු විඥාණයට ප්‍රත්‍ය වුණ ඒ හේතු වුණ ප්‍රත්‍යංගේ නිරෝධයෙන් චක්කු විඥාණය පණවන්න පුළුවන් කමක් තියනවද? නොහෙතම් බන්තේ ස්වාමීන් එහෙම පණවන්න පුළුවන් කමක් නැහැ. ඇහැ රූපය වෙනස් වෙනවා නම් චක්කු විඥානය පණවන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඇහැ රූප ටික නිරුද්ධ වෙන ධර්මය, නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් චක්කු විඥානයේ නিত্য වූ දෙයක් බවට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අර හේතුන්ගේ බිඳී යෑම නිසා ඒ පෙනෙන දේ වෙනස් වෙන ස්වභාවය, ඒ දේ බිඳී යෑම පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට පින්නතුනේ අපිට මෙතන පේනවා අනිත්‍යතාවයක්, අනිත්‍ය ලක්ෂණයක්. ඒ මොකද්ද? හේතු නිසා සකස් වූ ධර්මය. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මොහොමද නැති උනේ? රූපය කියන දේ එහෙම නැති වුණා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කිව්වේ ඒකයි. ඉති රූපස්ස අත්ංගමෝ කියලා කියනවා. මේ රූපේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. දැන් අත්ංගමයට ගියා නම් ඒක නැති වුණා නම් ආයේ ඒක උපදින්න පුළුවන්ද? ආයෙත් ඒක උපදින්න පුළුවන්ද? දෙයක් නැති වුණා නම් ආයේ ඒක උපදින්න පුළුවන් කමක් නැහැ. ආය අලුතෙන් දෙයක් හට ගන්න පුළුවන් අලුතෙන් හේතු ටික සකස් වුණොත්. හැබැයි ඒ කලින් තිබ්බ එක නෙමෙයි. ඒ කලින් विद्यमान වුණ කලින් තිබුණ දේ නෙමෙයි. මේ විදිහට අපිට රූපේ පිළිබඳව අපි දකිනකොට අස්තංගමේ දකිනවා නම් අපි කලින් තිබ්බ එක දකිනවා කියන්නේ නැහැ. ඇයි අපිට පේන රූපය හටගෙන නිරුද්ධ වුණා නම් නිරුද්ධ වුණ රූපය නැවත කවදාවත් උපදින්නට පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. එතකොට මේ රූපයේ සැබෑම ස්වභාවය තමයි පෙර නොතිබී හටගත්කම සහ ඉතුරු නැතුව නිරුද්ධ වුණකම. සබ්දේහි සැබෑම ස්වභාවය තමයි
පෙර නොතිබී හටගත්කම සහ ඉතුරු නැතුව නිරුද්ධ වුණකම. ගන්ධ රස ස්පර්ශයන්හි ස්වභාවය තමයි පෙර නොතිබී හටගත්කම සහ ඉතුරු නැතුව නිරුද්ධ වුණකම. එතකොට මෙන්න මේක නිරෝධය. මේ ස්කන්ධ ධර්මයන්ගේ විද්‍යමාන වන අනිත්‍ය ලක්ෂණය. මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවය. එතකොට මෙන්න මේ ස්කන්ධ ධර්මයන්ගේ රූපේ පිළිබඳව මෙහෙම දැක්කා වගේම වේදනාව ගැනත් දකිනවා. වේදනාවක් හටගත්තේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වුණා. සංඥාව හටගත් ස්පර්ශය නිසා ස්පර්ශ නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙනවා. සංස්කාරය හටගත් ස්පර්ශය නිසා ස්පර්ශය නැති වෙනකොට සංස්කාරය නැති වෙනවා. විඥානය හටගත්තේ නාම රූපේ නිසා නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. මේ විදිහට දකින්න පුළුවන් වෙනකොට පින්නතුනේ ස්කන්ධයන්ගේ හට ගැනීම ස්කන්ධේනොත් ස්කන්ධයන්ගේ හට ගැනීමත් ස්කන්ධයන්ගේ වැයවීමත් දකිනවා නම් ඒක තමයි පංච උපාදානස්කන්ධයේ අනිච්චානුපස්සන අනිත්‍ය අනුව දකිමින් වාසය කරනවා. ස්කන්ධයන් බිඳෙන බව දකිමින් වාසය කරනවා. එතකොට ස්කන්ධයන් බිඳෙන බව දකිමින් වාසය කරනකොට එයාට යම් කාමාවචර සංඥා තියෙනවා නම් සංස්කාරය තියෙනවා නම් ඒ කාමාවචර සංස්කාරයන්හි පැවැත්මට හේතු ඇත්තේ නැහැ. එයා දකිනවා මෙබඳු අනාත්ම ස්කන්ධ ධර්මතා ටිකක් නම් පවතින්නේ. අනාත්ම ස්කන්ධ ධර්මතා ටිකක යෙදෙන ආත්ම සංඥාවම වැරදි කියලා. ආත්ම සංඥාවම වැරදි කියලා එයා දකිනවා. සුබ බවක් උපදිනවා නම් ඒ සුබ වශයෙන් ගන්න සංඥා මාත්‍රේම වැරදි කියලා එයා දකිනවා. ආත්ම බවක් ගන්නවා නම් ආත්ම භාවයේම වැරදි ඒ ගන්න සංඥාවම වැරදි කියලා එයා දකිනවා. ඒ නිසා එයා සියලු සංස්කාරයන්හි තිබෙන හට ගැනීම සහ වැයවීම කියන ලක්ෂණය දකින බව නිසාම ඒ සංස්කාරයන්හි අපේක්ෂා විරහිත භාවයටපත් වෙනවා. ඒ සංස්කාරයන් පිළිබඳව එයා සාර්ථක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේක්ෂා රහිතයි. ඒ වගේම මේ සංස්කාර ධර්මයන් නිත්‍ය වශයෙන් ගැනීම තුළ උපදවා ගත්තා නම් යම් වැරදි සහගත දේවල්. ඒ කියන්නේ මගේ ආත්මය වශයෙන් ගන්නට සුදුසු දේවල් දැක්කනම් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් හැසිරෙන්නට දේවල් ඒ තුළ දැක්කනම් අන්න ඒ සියල්ලේම තිබෙන නිරෝධය පිළිබඳව ඒ සියල්ලේම තියෙන යථා ලක්ෂණය පිළිබඳව එයා අවබෝධ කරගන්නවා. එතකොට ඒ යථා ලක්ෂණය පිළිබඳව අවබෝධ කරගන්න නිසා තමයි එයින් මිදෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එයාට ඒ ධර්මයන්හි කිසිම දෙයක් ගත යුතු දෙයක් හැටියට වටිනාකමක් ඇති දෙයක් හැටියට පෙනෙන්නේ නැහැ. ඒ සියලු ධර්මයන්ගෙන් මිදීම තමයි ඔහු එළඹවාගෙන වාසය කරන්නේ. එතකොට ඒ සියලු ධර්මයන්ගේ බිය දකිනවා. මෙබඳු සංස්කාර නිමිත්තක ලෝකයේ ඇත්ත වුණොත් වෙන හානිය පිළිබඳව දකින අර සර්පයා කෑවට පස්සේ එතන සිද්ධ වෙන හානිය දැකලා ඒක ඉවත් කරන්නට උත්සාහවත් වෙනවා වගේ. අන්න ඒ වගේ තමයි සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව කියන එක අර අනිත්‍ය ස්කන්ධයන්ගේ අනිත්‍ය දැකීම තුළ එයා දකිනවා තුන් භූමිය අනුව ගියපු සියලුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියලු ස්කන්ධ ධර්මයකට මේ කෙලෙස් ටිකක් එකතු වුණොත් මෙබඳු දුක උපදිනවම තමයි. එහෙනම් ඒ සංස්කාරයෝ බය සහිතයි. සංස්කාරයෝ ඒකාන්තයෙන්ම පහත් වූ දේවල්මයි. සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. මෙබඳු වූ ස්වභාවය ඔහු අවබෝධ කරගන්නවා. තුච්ඡ සංඛාර සමනුපස්සන කියලා කියන්නේ සංස්කාරයන්ගේ තියෙන පහත් ලක්ෂණය පිළිබඳව එයා තේරුම් ගන්නවා කියලා කියන්නේ. එතකොට දැන් අනාත්ම සංඥාව උපදව ගන්නට තිබෙන හේතුවක් හැටියට පෙන්වනවා තුච්ඡ සංඛාර සමනුපස්සනාව වශයෙන් කියලා. සංස්කාරයන්ගේ තිබෙන පහත් ලක්ෂණය පිළිබඳව අවබෝධ කරගන්න. ඇයි පහත් ලක්ෂණයක් කියලා කියන්නේ? පහත් බව තමයි පින්නතුනේ මේ හටගෙන වැය වෙන ස්වභාවය. හටගෙන වැය වෙන ස්වභාවය තමයි එහි තිබෙන පහත් බව. එනිසා එහි පහත් ලක්ෂණයක් කියලා කියන්නේ. එතකොට හටගෙන වැය වෙන බව අනිත්‍ය බව. අනිත්‍ය බව නිසාම තමයි එහි පහත් බව පේන්නේ. එනිසා සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchati කියලා කියන්නේ අනිත්‍ය දැකීම නිසා विद्यमान වන දෙයක්. ඒක නුවණක්, ඒක මට්ටමක්. එතන ඉඳලා එයා බලන්නේ සියලු සංස්කාරයන්හි අර අනිත්‍ය සංඥාව තමයි පවත්වන්නේ. අනිත්‍ය සංඥාව පවත්වනකොට එයාගේ හිතේ වැටෙන්නේ එයාට
ඒ සංස්කාරයන්ගේ නොයලීම පැත්තට. ඒ සංස්කාරයන්ගේ පිළිකුල් සහගත ස්වභාවය, පහත් ස්වභාවය, පීඩාකර ස්වභාවය තමයි යට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක හැබැයි ඒක සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය කියන තැනින් විනිර්මුක්තව දකින්නට පුළුවන් කමක්, දක්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද සංස්කාරයන්හි අනිත්‍ය ලක්ෂණය අනිවාර්යයෙන්ම එතන තේරුම් ගැනීම තුලම විතරමයි ඒ विद्यमान වෙන්නේ. සංස්කාරයෙන් තොර දෙයක් विद्यमान වෙනවා නම්, සංස්කාරයන්ගේ අනිත්‍යයෙන් තොර දෙයක් विद्यमान වෙනවා නම්, ඒ विद्यमान වන ලබන සංස්කාරයේ කලකිරුණයි කියලා, ඒ සංස්කාරයේහි පීඩාවටපත් වුණා කියලා, ඒ සංස්කාරයේහි ලැජ්ජිත වුණා කියලා, පිළිකුල් කරා කියලා මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි එතන පිහිටා සිටි දෙයක් හම්බෙලා, හිතට පවතින තැනක් හම්බෙලා, ස්ථිතියක් ලැබිලා, ස්ථිතියක් ලැබුණු කල්හි එයාට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් හේතුව නැවත නැවත සකස් කරනවා. එයාට එතන ගොඩ නැගින්නේ පටිඝයක් මිසක නුවණින් දැනගත්ත දෙයක් නෙමෙයි. ඒ නිසා දැන් අට්ඨියති හරායති jigucchati කියනකොට අපි එතන පීඩාවටපත් වෙනවා, ඒක ඉවත් කරන්න උත්සාහවත් වෙනවා, පිළිකුල් කරනවා කියනකොට මේක අපිට පේන්නේ අර ඕලාරික සංඥාවක්. ඒ කියන්නේ දැන් අපි කෙනෙක්ගෙන් පීඩාවක් අපිට එනකොට, කෙනෙක්ව අපි පිළිකුල් කරනකොට, කෙනෙක් අපි එපා කියලා අයින් කරනකොට අපිට ඒ අදහස අපිට ඇති වෙන්නේ, අපිට කෙනෙක් ඉන්නවා, ඒ කෙනත් එක්ක තියෙන අර ගැටෙන ස්වභාවයෙන් අපි ඒ කෙනාව පිළිකුල් කරනවා කියන තැන. දැන් මේ සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchati කියන එක ඉන්නේ මේ සංස්කාර කියලා යමක් තියනවා කියලා, සංස්කාරයක් කියලා දෙයක් අල්ලගෙන අල්ලගත්ත දෙයක පිළිකුල් වශයෙන් දැකීමක් නෙමෙයි මෙතනදී කරන්නේ. ඒ කියන්නේ තියෙන දෙයක් තිබුණොත් තමයි ගැටීම උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchati කියන දේ ඇති වෙන්නේ සංස්කාරයන්ගේ තිබෙන අනිත්‍ය ලක්ෂණය තේරුම් ගැනීමත් එක්ක. අනිත්‍යතාවය, අනිත්‍ය ලක්ෂණය අවබෝධ කිරීමත් එක්ක. ඒ නිසා තමයි අට කතාවන් තුළදී පවා ඒක අනිච්ඡානුපස්සනා කියලා නොතබා සබ්බ සංකාරයේසු අනිච්ඡානුපස්සනා නැතිනම් අනිත්‍ය සංඥා කියලා තියෙන්නේ. සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. අනිච්ඡා සංඥා කරන්නේ අනිත්‍ය සංඥා. ඒ අනිත්‍ය සංඥාව කියලා කිව්වේ ඒකට. ඒක සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව කියලා කිව්වේ. සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයෙන් වෙන්ව ගිහිල්ලා අට්ඨියති හරායති jigucchati කියන දේ පනවන්න බැරි නිසා. එහෙම පනවනවා නම් යම් කෙනෙක් අනිවාර්යයෙන්ම ඒක පටිඝය හා යෙදුණු දෙයක්. මොකද වස්තුවක් තියෙනවා. තියෙන දෙයට අදාළව ඒකේ දෝෂ දර්ශනයක් තියෙනවා. ඒකත් එක්ක උපදින පටිඝය කියන දේ ඇසුරු වෙනවමයි. හැබැයි මේ එහෙම දෙයක් ගැන කතා කරනව නෙමෙයි, මේ නුවණින් ඒ ධර්මයන්ගේ උත්පාදය සහ වැය දකින්නකම නිසා ඒ ධර්මයන්ගෙන් මිදීම කියන දෙයි මෙතනදී කතා කරන්නේ. ඒ නිසා මේක විශේෂිත අවස්ථාවක්. අනිත්‍ය සංඥාව කියන දේ නිසා ප්‍රගුණ කළ යුතුයි. සියලු සංස්කාරයන් ප්‍රකට වෙන තාක් අනිත්‍ය කියන දේ ප්‍රගුණ කළ යුතුයි. සියලු සංස්කාර ධර්මයන්හි නොඇලී වාසය කරන්නට පුළුවන් තාක්, සියලු සංස්කාර ධර්මයන්ගෙන් මිදෙන්නට පුළුවන් වන තාක්, සියලු සංස්කාර ධර්මයන්හි පීඩාවටපත් වීම හඳුනා ගන්නට පුළුවන් තාක් කාලයක් ඔබ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කළ යුතුයි. ඒ තුළින් තමයි සියලු සංස්කාරයන්ගේ නිමිති විරහිත භාවයට ඔබට හිත තියන්නට පුළුවන්කම තියෙනවා. සියලු නිමිති වලින් ඔබට හිත මුදවා ගන්නට පුළුවන්කම තියෙනවා. සියලු නිමිති වලින් හිත මුදවා ගන්න නැතුව නිවන් දකින්න කියන එකක් වෙන්නේ නැහැ. විඥාණයට හැසිරෙන්නට නිමිති තියනවා නම් ඊට අනුරූපීව විඥානයේ හැමදාම හැසිරෙනවා. අනිවාර්යයෙන්ම ඒක ඒකාන්තයෙන් කර්ම සකස් කර ගැනීමක් පමණයි. ඒ නිසා ඒ නිමිත්තානුසාරී නිමිත්තූපග විඥාණයට අනුව කර්ම සකස් කර ගැනීම දක්වාම අපි යන්නේ නැතුව මේක වෙනස් කර ගන්නට නම් ඒ කර්ම සකස් වෙන තැන, අපි නිමිති විදිහට ඇසුරු කරන තැන තිබෙන යථාර්ථය අපි නැවත නැවත පෙන්වා දිය යුතු වෙනවා. ඒ නිසා තමයි සබ්බ සංඛාරයේසු අනිච්ඡා සංඥා නොකිය අපි මේකට අනිච්ච සංඥා කියලා භාවිත කරන්නේ. ඒ නිසා වඩාත් නිවැරදි අර්ථය සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥාව.
සියලු සංස්කාරයන්හි තිබෙන අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපි නැවත නැවත මානසිකාරය කිරීම ඊටාම වැදගත්. මොකද ඒ තැන ඊටාම සියුම් තැනක්. ඒ තැන නිකම්ම ගමනක් නොගිය කෙනෙකුට ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තැන ලබන්නට නම් ඔබ විදර්ශනාව අද ආරම්භ කරලා ඒ තැන දක්වා ඔබේ මනස දියුණු කර කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එනිසා ඔබ ආරම්භ කළ යුතු තැන තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. ඔබ දියුණු කළ මනසින් නුවණින් යුක්තව නැවත නැවත භාවිත කරන තැනක් තමයි සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. ඒ නිසා ඔබ දර්ශන භූමියට පත්වීම සඳහා ඔබ වඩන දේත් ඒ වගේම ඔබ භාවිත කරන දේත් අතර වෙනසක් තියෙනවා. ඒ නිසා ඒක දර්ශන භූමිය සහ භාවනා භූමිය කියලා අපිට කොටස් දෙකකින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනිත්‍ය සංඥාව අනිත්‍ය වශයෙන් අපි හඳුනා ගන්නාකම අපිට දර්ශන භූමියට අදාළ තැන ඉඳලම කතා කරන්න ඕනේ. සෝවාන් ඵලයට පත්වීම සඳහා කෙනෙක් පංච උපාදානස්කන්ධය උදේවැය බලනවා කියලා කිව්වේ නිසා. එතකොට ඒ වගේම අපිට භාවනා භූමිය කියන තැනටත් අදාළයි. ඒ අවබෝධ කරගත්ත අනිත්‍යතාවය තුළ සියලු සංස්කාරයන්ගේ තිබෙන යථා ලක්ෂණය තේරුම් අරගෙන ඒ ලක්ෂණයන්ගේ නොඇලී ඒ ලක්ෂණයන්ගේ බිය දකිමින් ඒ සංස්කාරයන්ගේ බිය දකිමින් ඒ සංස්කාරයන් පිළිබඳව පීඩාවට පත් වෙන ස්වභාවයේ තේරුම් අරගෙන ඒවා දුරු කරමින් නැවත භාවිත කරන ආකාරය අපිට භාවනා භූමිය තුළදී හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියලා කියන්නේ අනිත්‍ය සංඥාව තුළම ලැබපු තවත් දියුණු අවස්ථාවක්. ඒ වගේම ඒක අපි අනිත්‍ය සංඥාව තුළ උපදවගත්ත නුවණ තවදුරටත් භාවිත කිරීමක් ලෙසයි තවදුරටත් වැඩිවීමක් ලෙසයි දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ බඳු සංඥාවක් එකම සූත්‍රයක සංඥා දෙකක් විදිහට ඇතුළත් තිබීමෙන් ඒකෙන් එක සංඥාවක් වෙනස් විය යුතුයි කියලා අපිට දක්වන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ඒකයි මේකේ ව්‍යංජන නානත්වයක් තියෙනවා. ව්‍යංජන නානත්වයක් කියලා කිව්වේ අකුරු විදිහට මේකේ වෙනස්කම් අපිට දක්වන්නට පුළුවන්. අරක තිබ්බේ කතමාචානන්ද අනිත්‍ය සංඥා කියලා මෙතන තියෙන කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා. ඒකට මේක දෙකක් ව්‍යංජන නානත්වයක් තියෙන අකුරු විදිහට වෙනස්. ඒ විදිහට අර්ථ විදිහට ගත්තාම කෙනෙකුට කියන්න පුළුවන් වෙනස් කියලා කෙනෙකුට කියන්න පුළුවන් එකමයි කියලා. ඇයි? අතන ස්කන්ධයන්ගේ උදේවැය දැකීම මෙතන දැකීම තුළ උපදවගත්ත ප්‍රඥාව සහිතව නැවත එය දියුණු කිරීම. එතකොට දැන් අතනදි කලේ ස්කන්ධයන්ගේ එයාට කරන්න දෙයක් තිබ්බා. මෙතනදි කිව්වේ අට්ඨියති හරායද jigucchati. ඒක වෙන දෙයක්. අපි 아무තුවෙන් කරන දෙයක් නෙමෙයි මේක වෙන දෙයක්. ඒ වෙන්නේ කුමක් නිසාද? සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය දැකීම නිසා. එතකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය දැක්කේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ප්‍රකට වුණ නිසා. ඒ නිසා දෙකක් කියන කෙනෙකුට මේක ප්‍රඥාවෙන් දැන දැක සිදුවන දෙයක් හැටියට මේක දෙකක් කියලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නිසා සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ තිබෙන අනිත්‍ය සංඥාව පරිභාවිත කිරීම තුළ උපදවගත්ත අවස්ථාවක්. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව භාවිත කරන්නට ආරම්භ කරන්නට ඕනේ. ඒ තුළ තමයි අපිට සියලු සංස්කාරයන්ම ඒ විදිහට දකින්න පුළුවන්කම තියෙන්නේ. ත්‍රිභූමික සංස්කාරය කියනකොට තුන් භූමිය අනුගිය කිසිම දෙයක් තුන් භූමියම අනුගියපු කිසිමම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. තුන් භූමිය අනුගියපු කිසිම දෙයක්. ඒ කියන්නේ කිසිම දෙයක් කියලා කියන්නේ ආය කර්මද විපාකද ක්‍රියාද කියලා අපිට මට්ටමක් නැත්තේ නෑ. ඒ සෑම තැනකම තියෙන සියලුම දේවල් වල ඇලීමක් නෑ. එතකොට තුන් භූමිය අනුගිය සියලුම ධර්මයෝ තමයි මෙතනදී සංස්කාර කියලා කියන්නේ. කාම භූමිය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ධර්මතා පහම මෙතනදී සංස්කාර කියන එකෙන් ගන්නවා. රූප භූමියේදීත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒ පහම මෙතනදී ගන්නවා. අරූප භූමියේදීත් වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒ ස්කන්ධ හතරම මෙතනදී ගන්නවා. එතකොට මේ ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම දකිමින් ඒට අදාළව කිසිවක් උපාදාන වශයෙන් ගන්නට නිමිති ඉතුරු නොකොට මිදීම තමයි මේ සියලු සංස්කාරයන්හි අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඒක අපිට අර ධර්මයේ ප්‍රකට කරගත්තොත් ඒ ප්‍රගුණ කරගත්ත කෙනෙකුට විතරක් विद्यमान වන ඒ කෙනෙකුට විතරක් දකින්නට පුළුවන් දෙයක් තමයි මෙතනදී කතා කරන්නේ. ඒ නිසා මේක අවස්ථා දෙකකදී
දැක්විය යුතුයි අනිවාර්යයෙන්ම. නොදැක්කුවා නම් තමයි එතනදී ප්‍රතිපදාව වඩනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. නොදැක්කුවා නම් තමයි ඒකෙදි තිබෙන අඩුපාඩු බවට පත් වෙන්නේ. ඒ නිසා දක්වා තිබීම නිසාම මේ සූත්‍රයේ ਸਰව සම්පූර්ණයි. ඒ කියන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය කියන දේත් මෙතන දක්වා තිබීම නිසා. ඒ නිසා එකම සූත්‍රයේහි දෙආකාර අනිත්‍ය සංඥාවක් තියෙන්නට බැරි කමක් නැත්තේ. මොකද එබඳු සංඥා, එබඳු අනුස්සති, අනුපස්සන දක්වපු තැන් ඕනෑතරම් ත්‍රිපිටකය තුළ සාධක සහිතව දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒකත් ස්වરૂපිකව තිබෙන එබඳු දේවල් දක්වපු අවස්ථාවක්. ඒ නිසා එබඳු දේවල් නිසා එකක් වෙනස් කිරීම කෙතරම් දුරට ප්‍රඥා සම්පන්නද කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. නමුත් ත්‍රිපිටක ධර්මයේ ඇසුරෙන් ඔබ තවදුරටත් මේ කරුණු විමර්ශනය කරන්න, නුවණින් ගවේෂණය කරන්න, එය යහපතක් බවටම පත් වේවි. කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් අපි මේකින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම කුසලය ඔබ සියලු දෙනාට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු සිදු කළ හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඔබ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සඳහාම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා